දරුවනේ අපි පසුගිය පාඩම් ඒකකය තුලින් සාකච්ඡා කිරීම ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පිළිබඳව. අපි පළවෙනි ඒකකය තුලින් ප්‍රමිත හඳුනා ගැනීම සම්බන්ධ සිද්ධාන්තමය කරුණු සාකච්ඡා කළා. ඊළඟට අපි දෙවෙනි ඒකකය තුලින් පළවෙනි ප්‍රමිතිය ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්බන්ධ ප්‍රමිතිය සාකච්ඡා කිරීම ආරම්භ කළා. ඒ වගේම අපි මේ මූලික කරුණු කතා කළා. එතින්දී අපි විශේෂයෙන්ම මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුව පිළිබඳව අපි එතින්දී පැහැදිලි කරගත්තා. සංකල්පනාත්මක රාමුව ප්‍රමිතියක් නොවුනාට මේ තුලින් මූල්‍ය වාර්තාකරණය පිළිබඳව සීමාවන් නියම කරන සිද්ධාන්ත මූලධර්ම පද්ධතියක් තමයි මේ සංකල්පනාත්මක රාමුව තුල කියන්නේ. හොඳ මේ සංකල්පනාත්මක රාමුව තුලින් ඉදිරිපත් කරන න්‍යායන්ද මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේ ඉතාමත් වැදගත්. ඒ වගේම හැම කෙනෙක්ම අනුගමනය කළ යුතු වෙනවා. සංකල්පනාත්මක රාමුවේ අඩංගු කරුණු අපි මේ විදිහට රූප සටහනකින් එදා ඉදිරිපත් කිරීම කළ අපට මතක ඇති. අපි මට්ටම් 3කට මේක වෙන් කරගත්තා. පළවෙනි මට්ටමේදී අපි කතා කළා සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේ අරමුණු. මූල්‍ය ප්‍රකාශවල පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල පරමාර්ථ වේදා හඳුනාගත්තා. දෙවෙනි මට්ටම තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන දෙවෙනි හා තුන්වෙනි මට්ටම මූල්‍ය තොරතුරු අඩංගු ගුණාත්මක ලක්ෂණ අපි කතා කරනවා සංකල්පනාත්මක රාමුවට අනුව. ඒ වගේම මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග අපි අද හඳුනා ගන්නවා. තුන්වෙනි මට්ටමේදී මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග හඳුනා ගැනීම හා මැනීම කියන සිද්ධාන්තමය කරුණු සාකච්ඡා කරනවා. එතකොට මම නැවතත් කියන්නේ සංකල්පනාත්මක රාමුව ප්‍රමිතියක් නොවුනත් මෙමගින් ඉදිරිපත් කරන මූලධර්ම මූල්‍ය වාර්තාකරණයේදී මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ඉතාමත්ම වැදගත්. ඒ නිසා මේ හැම කරුණක්ම එකින් එක අපි නිවැරදි අවබෝධයකින් යුක්තව යුතුයි. ප්‍රශ්න පත්‍රය තුලත් කෙටි ප්‍රශ්න පත්‍රය තුල විශේෂයෙන්ම මෙම සම්බන්ධ න්‍යායාත්මක ප්‍රශ්න ගණනාවක් එනවා බහුවන ප්‍රශ්න පත්‍රය තුල. ඒ නිසා නිවැරදි නිර්වෘල් අවබෝධයක් අපි ලබා ගත යුතුමයි. හොඳයි, අපි නම් කතා කරමු මූල්‍ය තොරතුරු ගුණාත්මක ලක්ෂණ. මේ සංකල්පනාත්මක රාමුවේ එන දෙවන මට්ටමේදී කතා කළ යුතු පළවෙනි කාරණය තමයි මූල්‍ය ප්‍රකාශවල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ. අපි හඳුනා ගමු. මූල්‍ය තොරතුරු තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ තමයි අපි දන්නවා ගිණුම් කරන්නේ නිමවම තමයි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. ව්‍යාපාරයක් කරේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට සිය ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු ලබා දීම තමයි මූල්‍ය ප්‍රකාශවල අරමුණ කියලා අපි හඳුනාගත්තේ. එතකොට මේ මූල්‍ය ප්‍රකාශවලින් ලබා දෙන තොරතුරු වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ඒ ඇල්මැති පාර්ශවයන්ට ඒවා ඒ ලබා දෙන තොරතුරු වලින් ඉහළ ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම් ඒ ලබා දෙන තොරතුරු ඉහළ ගුණත්වයෙන් යුතුව ලබා දිය යුතුයි. මෙතෙන්දී මේ මූල්‍ය ප්‍රකාශ මගින් ලබා දෙන මූල්‍ය තොරතුරු වල ගුණාත්මක තත්වයේ ඉහළ නංවාලීම සඳහා තිබිය යුතුයි සැලකෙන ලක්ෂණ අපි කියනවා මූල්‍ය ප්‍රකාශන වල තිබිය යුතු මූල්‍ය තොරතුරු වල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ කියලා. මේ තුලින් අපේක්ෂා කරන්නේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට ඒ තීරණ ගැනීම පහසු කරවීමට තීරණ ගැනීමේ කාර්යය ශක්තිමත් කිරීමට පදනමක් ලබා දීම. තොර සෑම ව්‍යාපාරයක්ම තමන්ගේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී මේ මූල්‍ය ප්‍රකාශ තුළ තිබිය යුතුයි සැලකෙන මූල්‍ය තොරතුරුයි තිබිය යුතුයි සැලකෙන මේ ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා වන විදියට සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම කළ යුතුයි. මෙතෙන්දී මූල්‍ය ප්‍රකාශ තුළින් ඉදිරිපත් කරන මූල්‍ය තොරතුරු වල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ සංකල්පනාත්මක රාමුව අනුව ප්‍රධාන වශයෙන් බෙදෙනවා කොටස් දෙකකට. එක අපි කියනවා මූලික ගුණාත්මක ලක්ෂණ කියලා. දෙක අපි කියනවා වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ කියලා. මේ මූලික ගුණාත්මක ලක්ෂණ වලට අපි පසු හඳුනාගමු. අයිති වෙනවා ප්‍රධාන ගුණාංග දෙකක් අදාළ බව, අදාළත්වය හා විශ්වාසනීයත්ව නියෝජනය කියන එක. විශ්වාසනීය නියෝජනීය කියන එක. ඒ වගේම වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ වලට අයිති වෙනවා සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව, තේරුම් ගත හැකි බව කියලා. මේ සියල්ලම මූල්‍ය තොරතුරු වල තිබිය යුතුයි පිළිගන්නා සැලකෙන ගුණාත්මක ලක්ෂණ. අපි ඉස්සෙල්ලාම බලමු එනම් මූලික ගුණාත්මක ලක්ෂණ කියන්නේ මොනවද?
මූල්‍ය ප්‍රකාශ තුළ ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ දෙක තමයි මේ මූලික ගුණාත්මක ලක්ෂණ කියලා කියන්නේ. ඕනෑම මූල්‍ය තොරතුරක මූල්‍ය ප්‍රකාශනයක අනිවාර්යයෙන්ම තිබිය යුතු. අනිත්වත් තිබිය යුතුමයි. ඉන් ප්‍රධානතම කරුණු දෙක තමයි. කියන්නේ මේ කාරණා දෙක ආරක්ෂා නොවන්නේ නම් මූල්‍ය ප්‍රකාශන තුලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අදාළත්වය කියන ගුණාත්මක ලක්ෂණයයි විශ්වාසනීය නියෝජනත්වය කියන එකයි ප්‍රධාන වශයෙන්ම තිබිය යුතුයි. ඒ නිසා තමයි ඒකට මූලික ගුණාත්මක ලක්ෂණ කියලා වෙන් කරලා තියෙන්නේ. හොඳයි. අපි බලමු නම් මූලික ගුණාත්මක ලක්ෂණ වලට වැටෙන පළවෙනි ලක්ෂණය හඳුනා ගමු. ඒ තමයි අදාළ බව, රෙලෙවන්ස් කියන එක. රෙලෙවන්ස් කියන එක. අදාළත්වය, රෙලෙවන්සි. මොකද්ද මේ ගුණාත්මක ලක්ෂණයක් වශයෙන් අදාළ බව යන්නේ අර්ථය. තමයි ඔබ දන්නවා මූල්‍ය ප්‍රකාශන තුලින් ලබා දෙන මූල්‍ය තොරතුරු ඒවා පරිශීලනය කරන පාර්ශවයන්ගේ ආර්ථික තීරණ වලට ඍජු ලෙසම බලපානවා. ඒ නිසා මූල්‍ය තොරතුරු අදාළ බවින් තොර නම් ඒවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ මූල්‍ය තොරතුරු මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ගේ ආර්ථික තීරණ වලට අදාළ විය යුතුයි. මේක තවදුරටත් විස්තර කරනවා නම් මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු අදාළත්වයේ කියන ගුණාත්මක ලක්ෂණෙන් ආරක්ෂා වීමට නම් ඒ තොරතුරු වල තිබිය යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ඒ තොරතුරු වල ප්‍රතිපෝෂණ අගයක් පෙන්වුම් කරන්නට ඕනේ. අනික පුරෝගත අගයක් පෙන්වුම් කරන්නට ඕනේ. ප්‍රතිපෝෂණ අගයට අපිට තවත් වචනයක් ඉදිරිපත් කරන්නට පුළුවන් තහවුරු කිරීමේ අගය කියන එක. පුරෝගත අගයට තවත් අගයක් ඉදිරිපත් කරන්න පුළුවන් භාවිකරණ අගය කියන එක. උතර මූල්‍ය තොරතුරු ප්‍රතිපෝෂණ අගයකින් යුක්ත වීම හා පුරෝගත අගයකින් යුක්ත වීම තමයි අදාළත්වයේ කියන ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා වීමට තිබිය යුතු ප්‍රධාන අංග වන්නේ, අංග වන්නේ. මොකද්ද මේ ප්‍රතිපෝෂණ අගය කියලා කියන්නේ? නැත්නම් තහවුරු කිරීමේ අගය කියලා කියන්නේ මොකද්ද? ෆීඩ්බැක් වැලියු. තමයි මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට ඉදිරිපත් කරන තොරතුරු. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනය තුලින් ඉදිරිපත් කරන තොරතුරු, මූල තත්ත්ව ප්‍රකාශනයත් මගින් ඉදිරිපත් කරන තොරතුරු, ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය තුලින් ඉදිරිපත් කරන තොරතුරු, මුදල් ප්‍රවාහ ප්‍රකාශන තුලින් ඉදිරිපත් කරන තොරතුරු තුලින් ඒවා ව්‍යාපාරයේ අනාගතයේ දකින්න පුළුවන් කමක් තිබෙන්නට ඕනේ. අනාගත තොරතුරු පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒතර වර්තමාන මූල්‍ය තොරතුරු වලින් ව්‍යාපාරයේ අනාගත ප්‍රතිඵල දකින්න පුළුවන් නම් අනාගත ප්‍රතිඵල අපට පුරෝගතනය කිරීමේ හැකියාවක් තිබෙනවා නම් අන්න එතනට අපි කියනවා මූල්‍ය තොරතුරු වල පුරෝගතන අගයක් තියෙනවා කියලා. නැත්නම් භාවිකරණ අගයක් සහිතයි කියන එක. ඒ වගේම දැන් මේ වසරේ වගේම පසුගිය වසරෙත් ව්‍යාපාරය මූල්‍ය ප්‍රකාශ වලින් අනාගත තොරතුරු පුරෝගතනය කරනවා. ඒතර පසුගිය වසරේ පුරෝගතනය කළ තොරතුරු මේ වසර තොරතුරු සමග සංසන්දනය කරලා අතීත තොරතුරු වල තහවුරු කිරීමේ හැකියාවක් මැනගන්න පුළුවන්. එසේ මැනගන්න පුළුවන් නම් අන්න අදාළ භාවයෙන් යුක්ත වෙනවා. දැන් අපි හිතමු අපි මේ ඉන්නේ 2020 වසරේ. ඒතර 2020 වසරේ පිළියෙල කරන මූල්‍ය වාර්තා වලින් අනාගතයේදී කියන්නේ 2021 වසර තොරතුරු අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. අනාගතයේ දකින්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. අනාගත ප්‍රතිඵල හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම තිබෙනවා නම් අපි කියනවා ඒ තොරතුරු අදාළයි. ඒ වගේම ඒ තුළ තියෙනවා පුරෝගතන අගයක් තියෙනවා කියන එක අපි කියනවා. භාවිකරණ අගයක් තියෙනවා. ඒ වගේම දැන් 2020 දී අපි ඉන්නවා කියලා කිව්වේ. දැන් 2019 මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කරනවානේ. તો 2019 දී 2020 ගැන පුරෝගතනයක් කරනවා. તો 2020 ප්‍රතිඵල ඉදිරිපත් කළාම අර 2019 දී පුරෝගතනය කළ තොරතුරු, අතීත තොරතුරු සමග සංසන්දනය කරලා ඒ තොරතුරු තහවුරු කර ගැනීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් 2019 වසරේ පුරෝගතනය කරනවා 2020 වසරේ අයභාරය විකුණුම් ආදායම රුපියල් මිලියන 20යි කියලා. ඒතකොට 2020 වසරේ ඉදිරිපත් කරන තොරතුරු එක බලන්න පුළුවන් 2019 දී පුරෝගතනය කළ 2020 විකුණුම් අයභාරය විකුණුම් ආදායම මිලියන 20ක් කියලා. දැන් බලන්න පුළුවන් අපිට දැන් ඇවිල්ලා සත්‍ය ගාන කීයද? ඇවිල්ලා තියෙන ගාන කීයද? ඒක වෙනස් වෙලාද? වෙනස් වීමට හේතු. අන්න ඒ ආකාරයට ඒක අපිට තක්සේරු කරගන්න පුළුවන් නම් ඇගීමක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි කියන්නේ
අතීත තොරතුරු සමග තහවුරු කර ගැනීම හැකියාවක් තිබෙනවා නම් අන්න ප්‍රතිපෝෂණ අගයක් තියෙනවා. ඒ වගේම වර්තමාන තොරතුරු තුලින් අනාගත ප්‍රතිඵල දකින්න පුළුවන් කමක් තිබෙනවා නම් අන්න පුරෝගතන අගයක් තියෙනවා. එහෙම හැකියාවක් තිබේ නම් තමයි අදාළත්වයෙන් යුක්ත කියලා කියන්නේ. මූල තොරතුරු අදාළ බවින් යුක්ත වෙනවා කියන්නේ ඔය හැකියාවන් දෙකම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අතීත තොරතුරු සමග සසඳලා ඒ තීරණ අගයන් තහවුරු කර ගැනීම හැකියාවක් තිබිය යුතුයි. ඒ තීරණ වෙනස් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. ඒ වගේම මේ වර්තමාන තොරතුරු පදනම් කරගෙන අනාගත ප්‍රතිඵල දැකීමේ හැකියාවක් තිබිය යුතුයි. ඔය අනුලක්ෂණ දෙක තිබෙනවා නම් ඒ කියන්නේ තහවුරු කිරීමේ අගයක් සහිත ඒ කියන්නේ ප්‍රතිපෝෂණ අගයක් තිබෙනවා කියන එක සහ භාවිකරණ අගයක් සහිත වීම ඒ කියන්නේ පුරෝගතන අගයක් සහිත වීම කියන අනුගුණාත්මක ලක්ෂණ දෙක තිබෙනවා නම් අන්න අපි කියනවා අදාළත්වය කියන ගුණාත්මක ලක්ෂණය තියෙනවා කියන එක. එසේ නොවන්නේ නම් ඒ මූලතොරතුරු කිසිම ප්‍රයෝජනයක් නැහැ. මූලතොරතුරු පරිශීලනය කරන අයට ඒන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒගොල්ලන්ට ව්‍යාපාරයේ අනාගතය දකින්න පුළුවන් කමක් තියෙනවා. වගේම අතීත තීරණ තහවුරු කිරීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ. අතීත තීරණ ගත්ත තීරණ වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ. පැහැදිලි නේද? හොඳයි. ඒ වගේම වර්තමාන සංකල්පනාත්මක රාමුව තුළ පැහැදිලිව දක්වන තව කාරණයක් තමයි අදාළ බවින් අදාළත්වයේ කියන ගුණාත්මක ලක්ෂණයටම ඇතුළත් කරලා තිබෙනවා ප්‍රමාණාත්මක භාවය කියන එක. ඒ කියන්නේ මූල තොරතුරු අදාළත්වයේ කියන ගුණාත්මක ලක්ෂණය ඉහළින්ම ආරක්ෂා කිරීමට නම් ප්‍රමාණාත්මක බව කියන කරුණත් ඒ තුළ අන්තර්ගත විය යුතුයි. අපි මිට කලින් ඔබ දන්නවා අපි ගිණුම් කරන සංකල්පයක් යටතේ ඉගෙන ගනු ලැබුවා ප්‍රමාණාත්මක බව වැදගත් භවයේ සංකල්පය. ඒ කාරණේම තමයි මේ හැමතැනම කියවෙන්නේ. ඒ කියන්නේ මූල වැදගත් බව ප්‍රමාණාත්මක බව සංකල්පය තුළින් අපි ඉගෙන ගත්තේ මොකක්ද? මූලික ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී සියලු ප්‍රමාණාත්මක තොරතුරු වෙන්වෙන්ව අනාවරණය කළ යුතුයි කියන එකනේ කිව්වේ. ප්‍රමාණාත්මක කියලා කිව්වේ එතනදී ප්‍රමාණාත්මක කියලා කිව්වේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ගේ ආර්ථික තීරණ වලට බලපෑමක් ඇති කරන අයිතම අපි කියව ප්‍රමාණාත්මක අයිතම කියලා. උතර මෙතින්දිත් අදාළ බවින් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු වල අදාළත්වයේ කියන ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා වීමට නම් ඒ තොරතුරු වල ප්‍රමාණාත්මක බව කියන කාරණයක් ආරක්ෂා වෙලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන සියලු දෙනාගේ ආර්ථික තීරණ වලට බලපෑමක් ඇති කරන ප්‍රමාණාත්මක අයිතම පැහැදිලිව වෙන්වෙන්ව අනාවරණය කරලා තිබිය යුතුමයි. මේ ප්‍රමාණාත්මක බව කියන එක තීරණය වෙනවා ඒ අයිතමේ ස්වභාවය හා ප්‍රමාණය මත. අයිතමේ ස්වභාවය මේක හෙළිදරව් කළ යුතු අත්‍යවශ්‍යම තොරතුරක්ද කියන එක. ප්‍රමාණය කියන වටිනාකම. දැන් සමහරක් වෙලාවට අපි වටිනාකම කුඩා නම් අපි ප්‍රමාණාත්මක බව අනුව අපි ඒක වෙන්වෙන්ව අනාවරණය කරනවා වෙනුවට අපි සමූහයක් වශයෙන් ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම ස්වභාවය අයිතමේ ස්වභාවය දිහා බලලා සමහරක් වෙලාවදී වටිනාකම කුඩා වුණත් අයිතමේ ස්වභාවය මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට අනිවාර්යයෙන්ම දැනගත යුතු අයිතමයක් නම් වටිනාකම කුඩා වුණ වටිනාකම නොසලකා ඒ අනාවරණය කළ යුතු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයට කරන ගෙවීම. අපි කියන අධ්‍යක්ෂක පාරිශ්‍රමික. ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයට කරන සියලුම ගෙවීම් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට අනාවරණය කළ යුතුයි කියන එක. එතරදී වටිනාකමින් කුඩා ප්‍රමාණයක් වුණත් කුඩා වටිනාකමක් සහිත අයිතමයක් වුණත් ඒක අධ්‍යක්ෂකවරුන්ට කළ ගෙවීමක් නම් පැහැදිලිවම අනාවරණය කළ යුතුයි. ඒක මම කිව්වේ. මේකෙන් කියන්නේ ඒකයි. අයිතමේ ස්වභාවය ව්‍යවස්ථාපිත කාරණයක් නම් මේ කියන්නේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අය දැනගත යුතු අයිතමයක් නම් ප්‍රමාණය කුඩා වුණත් ප්‍රමාණය ගැන නොසලකා ඒ අනාවරණය කළ යුතු වෙනවා. නමුත් එසේ නොවන කාරණයක් නම් වටිනාකම කුඩා නම් අපි වෙනම අනාවරණය කරනවා වෙනුවට සමූහයක් වශයෙන් අපි අනාවරණය කිරීමක් කරනවා. ඒ නිසා අපි දැන් අධ්‍යක්ෂක පාරිශ්‍රමික විගණන ගාස්තු නඩු වන්දි ඒ වගේ දේවල් ප්‍රමාණය නොසලකා අනාවරණය කිරීම කරන්නේ ප්‍රමාණාත්මක බව අනුව. ඒ ප්‍රමාණාත්මක සංකල්පයෙන් කියා දෙන සිද්ධාන්තය මූලධර්මය ඉහළින්ම ආරක්ෂා කළ යුතුමයි අදාළත්වයේ කියන ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා කිරීම සඳහා. ඒ නිසා සියලුම කාරණා ඒ කියන්නේ ප්‍රතිපෝෂණ අගයක් තිබීම නැත්නම් තහවුරු කර ගැනීම අගයක් තිබීම ඒ වගේ මූලතොරතුරු වල
අනාගත ප්‍රතිඵල දැකීමේ හැකියාවක් තිබීම, පුරෝගත හැකියාවක් තිබීම, ඒ වගේම ප්‍රමාණාත්මක බව කියන කාරණේ ඔය සියලුම කාරණා ආරක්ෂාවෙන් නොත් තමයි ඔය කාරණා සියල්ලම අන්තර්ගත වුණොත් තමයි මූල තොරතුරු වල අදාළත්වය කියන ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා තමයි පැහැදිලිව මේ සංකල්පනාත්මක රාමුව තුළින් අපිට ඉදිරිපත් කරන්නේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන අය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන අය වග බලා ගන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට එකකින් ඉහළ ප්‍රයෝජනයක් ලබා දීම සඳහා මේ අදාළත්වයේ කියන ගුණාත්මක භාවය රැකෙන පරිදි මූල තොරතුරු ඉදිරිපත් කිරීමට. ඒක තමයි මේ අදාළත්වක බව, අදාළ බව, අදාළත්වයේ කියන ලක්ෂණේ තේරුම් වන්නේ. අන්න ප්‍රතිපෝෂණ අගයක් තිබීම, පුරෝගතන අගයක් තිබීම, ප්‍රමාණාත්මක භාවය කියන එක. පැහැදිලි නේද? දැන් ඉතින් මේ මම සඳහන් කළ කරුණු ගැන විග්‍රහයක් තමයි මේ සඳහන් වෙන්නේ. ඉතින් ප්‍රමාණාත්මක බව කියන එක මම නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. අදහස මෙතන මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ගේ ආර්ථික තීරණ වල බලපෑමක් ඇති කරන කරුණු ප්‍රමාණාත්මක කරුණු වේ. හරිනේ? තොරතුරු වල ස්වභාවය හා ප්‍රමාණය අනුව ප්‍රමාණාත්මක බව තීරණය වේ. මම කියන්නේ ප්‍රමාණය තීරණය ප්‍රමාණාත්මක බව තීරණය ස්වභාවයයි ප්‍රමාණය අනුව. ඇතැම් විට තරම් ප්‍රමාණාත්මක නොවුනත් අදාළ ගනුදෙනු ස්වභාවය හෝ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් නිසා එය අදාළ විය හැක. උදාහරණයක් වශයෙන් මම දැකලා තියෙන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශන වල විගණන ගාස්තු, අධ්‍යක්ෂක පාරිශ්‍රමික, නඩු වන්දි, සේවක පාරිතෝෂික වැනි දෑ ප්‍රමාණය පිළිබඳ සැලකිල්ලකින් තොරව මූල්‍ය ප්‍රකාශන වල වෙනම අනාවරණය කළ යුතු වන්නේ ඒ නිසායි. පැහැදිලි නේද? එහෙනම් අදාළ බව කියන ගුණාත්මක ලක්ෂණය රැකීමට ප්‍රමාණාත්මක කියන ලක්ෂණය ආරක්ෂා කළ යුතුමයි. පැහැදිලි? හොඳයි. අපි මේ කතා කරමින් යන්නේ මූල්‍ය තොරතුරු වල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ පිළිබඳව. එයින් එක ලක්ෂණයක් වුණා අපි දැන් පැහැදිලි කරගත්තා. ඒ තමයි මොකද්ද? අදාළත්වය, අදාළ බව කියන එක. මූල්‍ය තොරතුරු වල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ අතර මූලික ගුණාත්මක ලක්ෂණ වලට වැටෙන දෙවෙනි ගුණාත්මක ලක්ෂණය තමයි විශ්වාසනීය නියෝජනය කියන එක. විශ්වාසනීය නියෝජනත්වය. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ළමයි මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරු විශ්වාසවන්ත ඒවා නොවන්නේ නම් ඒවට පිළිගැනීමක් නැහැ. මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට ඒවට පිළිගැනීමක් ඇති වෙන්නේ ඒ තොරතුරු විශ්වාසවන්ත නම් විතරයි. විශ්වාසදායක ලෙස ඉදිරිපත් කර තිබෙනවා නම් පමණයි. ඒක මේ මෙතනට පමණක් අදාළ කාරණයක් නෙමෙයි. ඕනම තැනක ලෝකේ ඕනම තැනක ඕනම දෙයක පිළිගැනීමක් ඇති වෙන්නේ ඒ තිබෙන විශ්වාසවන්තකමත් එක්ක, විශ්වාසවන්තභාවයත් එක්ක. මූල තොරතුරුටත් ඒක අදාළයි. මූල තොරතුරු ඉහළ පිළිගැනීමක් ඇතිවීමට නම් ඒවා විශ්වාසදායක ලෙස ඉදිරිපත් කිරීමක් කළ යුතුයි. ඒතර මේකෙන් අදහස් කරන්නේ ඒකම තමයි. ඒ කියන්නේ මූල තොරතුරු පරිශීලනය කරන පාර්ශවයන්ට විශ්වාසයක් ඇතිවන ආකාරයට මූල තොරතුරු ඉදිරිපත් කිරීමක් කළ යුතුයි කියන එක. විශ්වාසනීය නියෝජනත්වය. උතර මූල තොරතුරු කෙරෙහි විශ්වාසයක් ඇතිවීමට නම් ඒ තොරතුරු තුළ තිබිය යුතු අනු ලක්ෂණ කිහිපයක් තිබෙනවා. මෙන්න මේ අනු ලක්ෂණ මේ කියන අනු ලක්ෂණ ආරක්ෂා වුණොත් ඒ මූල තොරතුරු විශ්වාසවන්ත ඒවා වශයෙන් පිළිගන්නට පුළුවන්. දැන් මූල තොරතුරු පරිශීලනය කරන අය ඒවා කෙරෙහි විශ්වාසය වැඩි කරන්නේ මේ විශ්වාසනීය නියෝජනත්වය තුළ තිබිය යුතු පිළිගැනෙන මේ අනු ලක්ෂණ සම්පූර්ණ වෙනවා නම් තමයි. මොනවද මේ මූල තොරතුරු විශ්වාසදායක ලෙස ඉදිරිපත් වීමට නම් ඒ තිබිය යුතු සැලකෙන අනු ලක්ෂණ. අනු ලක්ෂණ තුනක් තිබෙනවා. එකක් කියනවා සම්පූර්ණත්වය කියන ලක්ෂණය. දෙක මධ්‍යස්ථභාවය කියන ලක්ෂණය. තුන දෝෂ වලින් තොරවීම කියන ලක්ෂණය. සම්පූර්ණත්වය, මධ්‍යස්ථභාවය, දෝෂ වලින් තොරවීම. මේ කියන ලක්ෂණ අන්තර්ගත නම් මේ කියන ලක්ෂණ ආරක්ෂා වෙලා නම් මූල තොරතුරු වල විශ්වාසනීය නියෝජනත්වයක් ඇති වෙනවා. අපි දැන් ඒක අනු ලක්ෂණත් එකින් එක පැහැදිලි කරගමු. මේ බලන්න. මූල්‍ය වාර්තා මගින් ඉදිරිපත් කරන ලබන මූල තොරතුරු විශ්වාසනීය ලෙස නියෝජනයකින් නිරූපණය වීම සඳහා පහත සඳහන් අනු ලක්ෂණ වලින් යුක්ත විය යුතුය. මොනවාද? එක සම්පූර්ණ බව. මොකද මේ සම්පූර්ණ බව කියන එකෙන් අදහස් කරන්නේ? මේකෙන් අදහස් කරන්නේ ළමයි මූල්‍ය වාර්තා මගින් ඉදිරිපත් කරන තොරතුරු ඒවා පරිශීලනය කරන අයට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වන ආකාරයට ඒ ඇති වී තිබෙන හැම ආර්ථික සංසිද්ධියක්ම
හැම ආර්ථික සංසිද්ධියක් කියලා අදහස් කරන ගනුදෙනු සිද්ධීන් ඒවා පැහැදිලිව ඒ වගේම විස්තරාත්මක ලෙස පරිපූර්ණ ආකාරයෙන් ඉදිරිපත් කර තිබිය යුතුයි. මේ බලන්න. නිරූපණය කරන සංසිද්ධිය හෝ කරුණ පරිශීලකයෙකුට තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම විස්තර පැහැදිලි කිරීම සහිතව සෑම තොරතුරක්ම පරිපූර්ණ ලෙස නිරූපණය කිරීම සම්පූර්ණ බව කියන එකෙන් අදහස් කරනවා. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන මගින් අපි ඉදිරිපත් කරන්නේ මොනවද? ආර්ථික සංසිද්ධීන්ගේ ප්‍රතිඵලනේ. ආර්ථික සංසිද්ධීන් කියලා අපි අදහස් කරන්නේ ගනුදෙනු හා සිද්ධීන් නේද? ගනුදෙනු හා සිද්ධීන්ගේ ප්‍රතිඵල තමයි මූල්‍ය ප්‍රකාශ තුලින් අපි ඉදිරිපත් කරන්නේ. හැම මූල්‍ය ප්‍රකාශනයක් තුළම තිබෙන්නේ ගනුදෙනු හා සිද්ධීන්ගේ ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල සම්පූර්ණත්වයකින් යුතුව තිබිය යුතුයි, පරිපූර්ණ විය යුතුයි. ඒ ඉදිරිපත් කරන දෑ පැහැදිලිව විස්තර කරන ආකාරයට, තේරුම් ගැනීමට පහසු වන ආකාරයට පරිපූර්ණත්වයකින් යුතුව ඉදිරිපත් වෙලා තියෙන්නට ඕනේ. එහෙම වෙනවා නම් තමයි මේ සම්පූර්ණ බව කියන ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා වෙන්නේ. ඒ තවදුරටත් කියනවා නම් ඒකකයේ තුල සිදු වෙලා තියෙන සෑම ආර්ථික සංසිද්ධියකම ප්‍රතිඵල මූල්‍ය වාර්තා තුලින් ඉදිරිපත් කිරීමක් වෙන්නට ඕනේ. දැන් අපි තුමු වර්ෂයක් තුල ආර්ථික සංසිද්ධීන් 1000ක් සිදු වුණා කියලා. කියන්නේ ගනුදෙනු සිද්ධීන් 1000ක් සිදු වුණා කියන්නකෝ. එහෙනම් මේ ගනුදෙනු සිද්ධීන් 1000ෙම ප්‍රතිඵල මූල්‍ය ප්‍රකාශන තුලින් තියෙන්නට ඕනේ. ඒතර සම්පූර්ණයි, පරිපූර්ණයි. ගනුදෙනු සිද්ධීන් 1000ක් ඇති වෙලා තියෙන අවස්ථාවක 950ක ප්‍රතිඵල පමණක් ඉදිරිපත් කරනවා නම් අන්න සම්පූර්ණ බවින් තොරයි. ඒතර 50ක් සංගවලා තියෙනවා. එමෙතන 50ක තොරතුරු ඉවත් කරලා තිබුණොත් එහෙම ඒතර සම්පූර්ණ බවින් යුක්ත නැහැ. ඒතර විශ්වාසනීය නියෝජනයක් ඇතිවීමට නම් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට ඒ තොරතුරු කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීමට නම් ඒ තොරතුරු සම්පූර්ණත්වයෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකකයේ තුල ඇතිවෙච්ච හැම ගනුදෙනුවක් හා සිද්ධියකම ප්‍රතිඵල පැහැදිලි ලෙස විස්තර සහිතව පරිපූර්ණ ආකාරයෙන් ඉදිරිපත් කර තිබිය යුතුයි. ඒක තමයි සම්පූර්ණත්වය කියලා කියන්නේ. එයින් යම් විදියකින් ඒකේ ඌනතාවයක් ඇති වුණොත් විශ්වාසය පළුදු වෙනවා. අපි තුමු වැදගත්ම ගනුදෙනුවක් මේගොල්ලෝ වසන් කරනවා. එහෙම වුණොත් සම්පූර්ණත්වය කියන ගුණාත්මක ලක්ෂණය කඩ වෙනවා. සම්පූර්ණත්වය කඩ වෙනවා කියන්නේ විශ්වාසනීය නියෝජනත්වය කඩ වෙනවා. විශ්වාසවන්තභාවය කඩ වෙනවා. අපි තුමු එක ගනුදෙනුවක් වැදගත් ගනුදෙනුවක් මේගොල්ලෝ කොහොම හරි ගනුදෙනුව වසන් කරනවා. මූල්‍ය ප්‍රකාශ වලින්. එහෙම කරන්න පුළුවන් ඕන අවශ්‍ය නම්. මොකද එහෙම කරොත් එහෙම විශ්වාසය මොකද වෙන්නේ? බිඳ වැටෙනවානේ. ඒ නිසා සම්පූර්ණත්වය විශ්වාසනීයත්වය රැක ගැනීමට නම් සම්පූර්ණ බව කියන ගුණාත්මක ලක්ෂණයත් අනිවාර්යයෙන්ම ඉහළින්ම ආරක්ෂා කරගත යුතුයි. ඊළඟට මූලතොරතුරු වල විශ්වාසනීය නියෝජනත්වයක් ඇතිවීම සඳහා තිබිය යුතුයි සැලකෙන දෙවන ගුණාත්මක ලක්ෂණය තමයි මධ්‍යස්ථභාවය. අපක්ෂපාතී බව කියන එක. ඒ කියන්නේ ගිණුම්කරණයේ උත්සාහ කළ යුතුයි, ගිණුම්කරණයේ කටයුතු කළ යුතුයි. ගිණුම්කරණ මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන වාර්තා පක්ෂග්‍රාහීත්වයකින් තොරව ඉදිරිපත් කරන්න. ස්වාධීනව ඉදිරිපත් කරන්න. මධ්‍යස්ථ භාවකින් යුතුව ඉදිරිපත් කරන්න. මේක තවදුරටත් විග්‍රහ කළහොත් දැන් ඔබ දන්නවා ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සිදු කිරීමේ වගකීම තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයට සමාගමක නම් ඒගොල්ලන්ට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ වගකීම තිබෙන්නේ. ඒගොල්ලෝ ගණකාධිකාරිය ඇතුළු ගිණුම් කරන කාර්ය මණ්ඩලයක් ලව්වා ඒ කටයුතු කරවා ගන්නට ඕනේ. මෙතනදී මේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරුන්ට පක්ෂග්‍රාහී ලෙස ඉදිරිපත් කළහොත් යම් ආකාරයකින් එහෙම වුණාම මේ තොරතුරු විශ්වාසනීයත්වය බිඳෙනවා. ඒක පක්ෂග්‍රාහී වෙනවා. අපි තුමු ඒ අවුරුද්ද අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කර පෙන්නවන දක්ෂ ඒගොල්ලන්ගේ පරිපාලන හැකියාව වැඩි කර පෙන්නවන මූල්‍ය ප්‍රකාශ තුළින් යම් මවාපෑම් කරලා ලාභය වැඩි කරලා පෙන්නනවා. එහෙම වුණොත් ඒ තොරතුරු පක්ෂග්‍රාහී අධ්‍යක්ෂකවරුන්ට පක්ෂග්‍රාහී ඉදිරිපත් කරලා තිබෙන්නේ. එහෙම වුණාම ඒක විශ්වාසනීයත්වය බිඳෙනවා. දැන් අපි සමහරක් මාධ්‍යයන් අපි දැන් දකිනවා සමහරක් මාධ්‍ය ආයතන වල විශ්වාසවන්තභාවයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යනවා. හේතුව පක්ෂග්‍රාහී වීම. එක් පක්ෂවලට එක් රජයන්ට පක්ෂග්‍රාහී ඉදිරිපත් කළොත් ඒ තොරතුරේ තියෙන විශ්වාසවන්තභාවය අඩු වෙනවා. ඒ නිසා මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරිපත් කරන තොරතුරු එසේ නොවිය යුතුයි. ඒ මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු
කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහීව ඉදිරිපත් නොකළ යුතුයි. අධ්‍යක්ෂකවරුන්ට හෝ කළමනාකාරීත්වයට හෝ එහෙම නැත්නම් අයිතිකරුවන්ට පක්ෂව හෝ රජයට පක්ෂව හෝ කිසිම පාර්ශවයකට අල්මත් දක්වන පාර්ශවයන්ගේ කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවි ස්වාධීනව අපක්ෂපාතීව ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි මේ මධ්‍යස්ථභාවය කියන එකෙන් අදහස් කරන්නේ. එසේ පක්ෂග්‍රාහී වුණොත් මොකද වෙන්නේ? විශ්වාසවන්තභාවය කඩ වෙනවා. අපි ප්‍රධාන මූලික ගුණාත්මක ලක්ෂණය මොකද්ද? විශ්වාසනීය නියෝජනත්වය. විශ්වාසවන්තභාවය රැක ගැනීම. ඒ විශ්වාසවන්තභාවය රැක ගැනීම සඳහා සම්පූර්ණ බව ආරක්ෂා කළ යුතුයි වගේම මධ්‍යස්ථභාවය පක්ෂග්‍රාහී නොවීමත් අනිවාර්යයෙන්ම රැකගත යුතුයි. පක්ෂග්‍රාහී වුණොත් ඒ තොරතුරු තියෙන විශ්වාසවන්තභාවය අඩු වෙනවා. විශ්වාසවන්තභාවය අඩු වුණාම පිළිගැනීමක් නැති වෙනවා. පැහැදිලි නේද? ඒක තමයි පක්ෂග්‍රාහී බවින් තොරවීම නැත්නම් මධ්‍යස්ථභාවය කියන එක අදහස් කරන්නේ අපක්ෂපාතී බව. ඒ වගේම විශ්වාසනීය නියෝජනත්වය ඇතිවීම සඳහා ඊළඟට තිබිය යුතු කාරණය තමයි දෝෂවලින් තොරවීම. මෙතන දෝෂවලින් තොරවීම කියන එක තුලින් අදහස් කරන්නේ මේ වැරදි සිදුවිය නොවිය යුතු කියන එකම නෙවෙයි. ගිනුම් තැබීමේදී යම් වැරදි වෙනවා. ඒව පසුව නිවැරදි කරගන්නවා. ඒ කාරණේ නෙවෙයි මෙතන කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාදාමය වැඩපිළිවෙල දෝෂවලින් තොර විය යුතුයි කියන එකයි. මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාදාමය වැඩපිළිවෙල දෝෂ සහිත නොවිය යුතුයි. පැහැදිලි නිර්වෘල් ක්‍රියාදාමයක් තිබිය යුතුයි. ව්‍යාපාරයක් මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙල. මෙතින් දෝෂවලින් තොර වීම යන්නේ අදහස් කරන්නේ වාර්තා කරන ලද තොරතුරු සකස් කිරීමට භාවිත කළ ක්‍රියාවලිය වරදක් නොමැතිව තෝරාගෙන භාවිතා කර ඇති බවයි. ක්‍රියාවලිය අඩුපාඩු තිබුණොත් අනිවාර්යයෙන් මේ ක්‍රියාවලිය තුලින් ඉදිරිපත් කරන තොරතුරුත් දෝෂ සහිතයි. එහෙම වුණාම ඒවාට තියෙන පිළිගැනීම අඩුයි. ඒවා කෙරෙහි තියෙන විශ්වාසවන්තභාවය අඩු වෙනවා. නමුත් ව්‍යාපාරයේ හොඳ අපි කියන හොඳ සිස්ටම් එකක් තියෙනවා කියන්නේ. ගිණුම්කරණයේදී මූලතොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ගනුදෙනු හා සිද්ධිය ඇතිවෙච්ච අවස්ථාවේ සිට ආර්ථික සංසිද්ධිය ඇති වූ අවස්ථාවේ සිට මූල්‍ය ප්‍රකාශන තෙක් ඒ තොරතුරු වාර්තාකරණය සඳහා අනුගමනය කරන ආයතනයේ ක්‍රියාදාමය වැඩපිළිවෙල දෝෂ වලින් තොරව තිබිය යුතුයි. ඒ හැමතැනම අභ්‍යන්තර පරීක්ෂාවක් සිදු වෙලා අපි තුමු මූලික අපි මෙහෙම හිතමු අපි සාමාන්‍යයෙන් දන්නවනේ ගිණුම් කරන ක්‍රියාවලිය මූලාශ්‍ර ලේඛන ඇති වෙනවා මුලින්ම ඊට පස්සේ මූලික සටහන් පොත්වල ලියනවා ඊට පස්සේ ලෙජරට පිටපත් කරනවා ඊළඟට ලෙජර් ගිණුම් තුලනය කරලා ශේෂ පරීක්ෂමක් හදනවා ඒ වැරදියක් නැත්නම් නිවැරදි කරනවා ඊළඟට මූල්‍ය ප්‍රකාශ වලට ගන්නවා ඒවා විගණනය කරනවා ඔය ක්‍රියාදාමයේ ක්‍රමානුකූල වෙන්නට ඕනේ ඒ හැමතැනම අභ්‍යන්තර පරීක්ෂාවක් සිද්ධ වෙලා දැන් මූලාශ්‍ර ලේඛනයේ මූලික සටහන් පොත්වල දෙන්න කලින් ඒව නැවත පරීක්ෂා කිරීමක් කරනවා නම් මූලික සටහන් පොත්වලින් ලෙජරට පිටපත් කරන කලින් නැවත පරීක්ෂාවක් සිදු කරනවා නම් අන්න ඒ විදිහට බොහොම ශක්තිමත් වැඩපිළිවෙලකට අනුව ශක්තිමත් ක්‍රියාදාමයකට අනුව මේ ක්‍රියාදාමය සිදු වෙනවා නම් එතන දෝෂ සිදුවීමට තියෙන ඉඩකඩ අඩුයි. දෝෂ වලින් තොර වීම කියන එක අදහස් කරන්නේ ඒකයි. මූලතොරතුරු වාර්තාකරණය සඳහා යොදා ගන්නා ක්‍රියාපිළිවෙල වැඩපිළිවෙල දෝෂ රහිත විය යුතුයි කියන එකයි. එතකොට එමගින් ඉදිරිපත් කරන තොරතුරු බොහොම නිර්වෘල් නිර්වදතාවයෙන් යුක්තයි. එහෙම වුණාම ඒ තොරතුරු විශ්වාසනීය ලෙස පිළිගන්නවා මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අය. එහෙම නැතුව මූලතොරතුරු ඉදිරිපත් කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙල සිස්ටම් එක තරම් ශක්තිමත් නැත්නම් ඒවායේ දෝෂ තිබෙනවා නම් ඒවම වගේ ඉදිරිපත් කරන තොරතුරු කෙරෙහි සකසයිත තමයි මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අය බලන්නේ. එහෙම වුණාම ඒවට තියෙන විශ්වාසවන්තභාවය අඩු වෙනවා. ඒ නිසා ඉහළ ගුණත්වයකින් යුතුව ඉහළ පිළිගැනීමක් සහිතව මූලතොරතුරු ඉදිරිපත් කිරීමට නම් ඒවා විශ්වාසදායක ලෙස ඉදිරිපත් කළ යුතුයි. විශ්වාසදායක තත්ත්වය රැකීමට නම් සම්පූර්ණත්වය ආරක්ෂා කරන්න ඕනේ. අපක්ෂපාතී බව නැත්නම් මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම දෝෂ වලින් තොරවීම කියන ලක්ෂණයත් ආරක්ෂා කළ යුතුයි. හොඳයි. අපි දැන් මේ කතා කළේ මූලතොරතුරු තිබිය යුතු ප්‍රධානතම ගුණාත්මක ලක්ෂණ දෙක වන අදාළත්වය කියන ගුණාත්මක ලක්ෂණය හා විශ්වාසනීය නියෝජනත්වය කියන ගුණාත්මක ලක්ෂණය සහ ඒවා ආරක්ෂා වීමට තිබිය යුතු අනුලක්ෂණ. අපි දැන් ඊළඟට කතා කරමු ඊළඟට සාකච්ඡා කරලා බලමු මූල්‍ය ප්‍රකාශන තුළ තිබිය යුතු අනෙක් ගුණාත්මක ලක්ෂණ. අපි ඒවා නම් කරනවා වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ කියලා. දැන් මේ දෙක ඉතාමත් වැදගත්. අදාළත්වයයි විශ්වාසනීය නියෝජනත්වය කියන එකයි. මේ දෙකට අමතරව මේ මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු වල තියෙන ගුණාත්මක තත්ත්වය ඉහළනම් වාලීම සඳහා ඒවා වැඩි දියුණු කිරීම සඳහා මෙන්න මේ ලක්ෂණත් තිබීම වඩාත් යෝග්‍ය බව තමයි මේ
මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ පෙන්වා දෙන්නේ. මේ මූලික ගුණාත්මක ලක්ෂණ පමණක්ම නෙවෙයි ආරක්ෂා කළ යුතු වන්නේ ඉහළ ගුණත්වයකින් යුතුව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා තවත් ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ ලක්ෂණ අපි සඳහන් කරන්නේ වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ කියලා. ඒ ලක්ෂණත් ආරක්ෂා වන විදිහට මූලික ගුණාත්මක ලක්ෂණයි වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ මේ ලක්ෂණ සියල්ලම ආරක්ෂා වෙන ආකාරයට මූල තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒවා ඉහළ පිළිගැනීමක් සහිත මූල තොරතුරු වෙනවා. පැහැදිලිද? හොඳයි බලමු වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ මොනවාද? වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ මේ ගණයට අයත් වන ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඉතින් එකක් තමයි සංසන්දනාත්මක බව කියන එක. මේකෙන් අදහස් කරන්නේ මූල තොරතුරු සංසන්දනය කළ හැකි ඒවා විය යුතුයි කියන එක. මූල තොරතුරු සැසඳිය හැකි තොරතුරු ඒවා විය යුතුයි කියන එක. මොකද්ද මේ කියන එකේ අර්ථය? තමයි මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු නිරන්තරයෙන්ම සංසන්දනය කිරීම වලට භාජනය වෙනවා. සැසඳීම වලට භාජනය වෙනවාමයි. කිසියම් ආර්ථික ඒකකයකට අදාළව ගිණුම්කරණය මගින් ලබා දෙන මේ මූල්‍ය තොරතුරු මූල්‍ය ප්‍රකාශ තුළින් ලබා දෙන මූල්‍ය තොරතුරු නිරතුරුවම සංසන්දනය කිරීමට භාජනය වෙනවා. සසඳන්නේ මොනවත් එක්කද? මේ සසඳීම ආකාර කිහිපයකට අනුව සිදු වෙනවා. එකක් තමයි එකම ව්‍යාපාරයේ පෙර වර්ෂ තොරතුරු සමග සංසන්දනය කිරීමක් සිදු වෙනවා. දැන් අපි තුමු අපි ඉන්නේ 2021 වර්ෂය කියන්නකෝ. අපි සලකා බලමු 2021 වසරේ මූල්‍ය ප්‍රකාශන. එහෙනම් 2021 වසරේ මූල්‍ය ප්‍රකාශනය නිරන්තරයෙන්ම 2020 2019 2018 මේ පසුගිය වර්ෂවල මූල්‍ය ප්‍රකාශනත් එක්ක නිරන්තරයෙන්ම සංසන්දනය වෙනවා. අපි තුමු ඒ සමාගම අපි හදන්නේ මූල්‍ය ප්‍රකාශන දෙක තියෙන ඒ සමාගමේ. તો ඒ සමාගමේ 2021 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය 2020 වසරේ මූල්‍ය ප්‍රකාශනය සමග සංසන්දනය වෙනවමයි. බලනවා 2020 වසරේ ලාභය කීයද? 2021 ලාභය කීයද? 2020 වසරේ විකුණුම් කීයක් තිබ්බද ආදායම? 2021 විකුණුම් ආදායම කීයද? 2020 වසරේ මුළු වත්කම් ප්‍රමාණය කීයද? 2021 වසරේ මුළු වත්කම් ප්‍රමාණය කීයද? අවම වසරේ එක වසරක් සමග හරි සසඳීම වෙනවා. සමහරක් වෙලාවට ඊට වසර කිහිපයක් සමග සසඳන්න පුළුවන්. 2018ත් එක්ක සසඳනවා. 2017ත් එක්ක සසඳනවා. 2019ත් එක්ක සසඳනවා. උතර අපිට පිළිගන්න වෙනවා මූල්‍ය ප්‍රකාශන පසුගිය වර්ෂ මූල්‍ය ප්‍රකාශන සමග සසඳීමක් සිදු වෙනවම තමයි. සසඳන්නත් ඕනේ අවශ්‍යයි. මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අය එම සංසන්දනය කළ තමයි ආයතනයේ ප්‍රගතිය මනින්නේ. ගිය අවුරුදු ලාභයට වඩා මේ අවුරුදු ලාභේ වැඩි වීමක් තියෙනවද බලන්නේ. මේ අවුරුදු ලාභය දිහා බලනකොට නෙමෙයි ගිය අවුරුදු ලාභෙත් එක්ක සංසන්දනය කරලා. ඊට පෙර වසරේ ලාභත් එක්ක සංසන්දනය කරලා. ඒ අනුව තමයි ව්‍යාපාරයේ ගමන් මඟ ලාභදායීත්වය අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ. පෙර වසර මූල්‍ය ප්‍රකාශන සමග සසඳනවම තමයි. ඒ වගේම සසඳීමක් සිදු කරන තවත් ආකාරයක් තමයි සමාන ව්‍යාපාර කර්මාන්තයේ ඉන්න සමාන අනෙක් තරගකාරී ව්‍යාපාරත් එක්ක. තව කර්මාන්තයේ අපි සලකා බලන A සමාගම, තව ඉන්නවා B සමාගම, C සමාගම, D සමාගම. ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශනත් එක්ක සංසන්දනය කරනවා. A සමාගමේ ලාභය මෙච්චරයි, B සමාගමේ ලාභය කීයද, C සමාගමේ ලාභය කීයද? කර්මාන්තයේ නියැලෙන අනිත් ව්‍යාපාරවල ලාභදායී තත්ත්වය, ලාභ හැකියාව, ලාභයේ ආදායම් සසඳීමක් කරනවා. ඒ වගේම සංසන්දනය කරන තුන්වෙනි ආකාරය තමයි එකම ව්‍යාපාරයේ අයවැයගත තොරතුරු සමග ඇස්තමේන්තු කළ වාර්තා එක්ක. දැන් හැම ව්‍යාපාරයක්ම දැන් මේ වසරේදී ඊළඟ වසරේ තොරතුරු ඇස්තමේන්තු කරනවා. ඊළඟ වසරේ තොරතුරු පුරෝකථනය කරනවා. ඒ පුරෝකථනය කරන ලද මූල්‍ය ප්‍රකාශනත් එක්ක සත්‍ය මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමක් කරනවා. අපි ඇස්තමේන්තු කළේ විකුණුම් ආදායම මෙච්චරයි, නමුත් සත්‍ය විකුණුම් ආදායම මෙච්චරයි. ඇස්තමේන්තු කළ ලාභය ඉදිරි වර්ෂෙට මෙච්චරයි, නමුත් සත්‍ය ලාභය මෙච්චරයි. 2021 වසර වෙනුවෙන් 2020 වසරේදී මූල්‍ය ප්‍රකාශන ඇස්තමේන්තුගත මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමක් කරනවා. ඒතර ඇස්තමේන්තු කළ අයවැයගත මූල්‍ය තොරතුරුයි සත්‍ය මූල්‍ය ප්‍රකාශන තොරතුරුයි සසඳීමක් කරනවා. එහෙනම් පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනි මූල්‍ය ප්‍රකාශන සසඳීමක් සිදු වෙනවමයි. සසඳන ආකාර බන් තුනක් ගැන කිව්වා මොනවද? එකම ව්‍යාපාරයේ පසුගිය වසරේ මූල්‍ය ප්‍රකාශනත් එක්ක සමාන ව්‍යාපාරවල කර්මාන්තයේ තියෙන සමාන ව්‍යාපාර අනෙක් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන සමග එම ව්‍යාපාරයේම අයවැයගත මූල්‍ය ප්‍රකාශන සමග සසඳීම වෙනවා. එහෙමනම් මේ ඉදිරිපත් කරන මූල්‍ය තොරතුරු
සංසන්දනය කිරීමට හැකියාවකින් යුක්තව ඉදිරිපත් කරන්න ඕනි. මූලතොරතුරු සසඳන්න පුළුවන් වන ආකාරයට ඉදිරිපත් කරන්න ඕනි. මූලතොරතුරු සංසන්දනය කිරීමේ ගුණයකින් තොරව ඉදිරිපත් කළොත් සසඳන්න බැරි වෙනවා. ඉලක්කම් දෙකක් තිබූ පමණින් සසඳන්න බෑ. ඒක ඒකාකාරී බවකින් යුක්තව පිළිල කරලා තියෙන්නට ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් මම ගන්නම් සරල උදාහරණයක්. දැන් ව්‍යාපාරයක ක්ෂය ක්‍රමයේ තියෙනවානේ. සරල මාර්ග ක්ෂය ක්‍රමය ඔබ දන්නවා. හීනවන ක්ෂය ක්‍රමයේ තියෙනවානේ. ක්ෂය ක්‍රමයේ වෙනස් වුනහම වාර්ෂික ක්ෂය අගය වෙනස් වෙනවා. වාර්ෂික ක්ෂය අගය වෙනස් වුනහම වසරේ ලාභය වෙනස් වෙනවා. එතකොට දැන් ව්‍යාපාරයේ ගිය අවුරුද්දේ වත්කම් ක්ෂය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රමයේ සරල මාර්ග ක්ෂය ක්‍රමය ඒ අනුව ගිය අවුරුද්ද ලාභය හඳුනාගෙන තියෙනවා. මේ වසරේ අනුගමනය කළ ක්ෂය ක්‍රමය වෙනස් ක්‍රමයක් වුණොත් අපිට මේ ලාභය සසඳන්න අමාරුයි. ඒ හේතුව ලාභය වෙනස් වෙනවා ක්ෂය ක්‍රමය වෙනස් වීම නිසාම. ඒ නිසා මේ සසඳීමේ ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා වීම සඳහා ව්‍යාපාරයේ සංගතභාවය ආරක්ෂා කරන්න ඕනේ. අර සංගත සංකල්පය තියෙන්නේ. ගිණුම් කරන අනුගමනය කළ ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් නොකර ඒ විදිහෙන් භාවිතා කරන්න ඕනේ. වෙනස් කරනවා නම් ඉතින් අනුගමනය කළ යුතු ක්‍රියාදාමයන් ගැන ප්‍රමිතං කටේ සඳහන් කරනවා. ඒ විදිහට වෙනස් කර කමක් නැහැ. පුළුවන් තරම් ඒකාකාරී ලෙස තොරතුරු ඉදිරිපත් කරන එකම රාමුවකට තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. උතෝ තමයි සංසන්දනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. නැත්නම් එක එක අය වෙන වෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කළොත් තොරතුරු ගණනය කිරීම විවිධ ක්‍රමයන්ට අනුව කළොත් ඒක සසඳන්න බෑ. එකම විදියට සසඳීමේ ගුණය ආරක්ෂා වන පරිදි තමයි ඒක සසඳන්න පුළුවන්කමක් තිබෙන්නේ. අතු ඉලක්කම් දෙක නිකන් සසඳන්න බෑ. ඒ වුණා කියලා ඒකේ බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණයක් වශයෙන් සලකා බැලෙන එකතොරතුරක් තමයි සසඳීමේ හැකියාව. මේ බලන්න මූල ප්‍රකාශ මගින් ලබා දෙන තොරතුරු සසඳීමේ ගුණයෙන් යුක්ත විය යුතුය. මූල ප්‍රකාශන පරිශීලනය කර පාර්ශවයන්සී ආර්ථික තීරණ ගැනීමේදී නිරන්තරයෙන්ම තොරතුරු සංසන්දනය කරනු ලබයි. එයට පහසඳන ආකාරය අනුව සිදුවේ කියලා නිදසුන් දෙකක් මම දක්වලා තියෙනවා. ව්‍යාපාරයේ තොරතුරු පසුගිය වසරේ තොරතුරු සමග සසඳීම. වෙනත් සමාන ව්‍යාපාර තොරතුරු සමග සසඳීම. මම තුනක් කිව්වා. එම ව්‍යාපාරයේම අයවැයගත තොරතුරු සමග සසඳන්න පුළුවන්. නේද? ඉතින් සසඳීමට හැකියාවක් එන පරිදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළ යුතුයි. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන තුළ තිබිය යුතු ගුණාත්මක වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණයක් වශයෙන් සලකන දෙවෙනි ලක්ෂණය තමයි සත්‍යාපනය කළ හැකි බව. මොකද්ද මේ සත්‍යාපනය කළ හැකි බව කියන එකෙන් අදහස් කරන්නේ? සත්‍යාපනය කරනවා කියන එකේ තේරුම නම් තොරතුරු සත්‍යතාවය තහවුරු කර ගැනීම හැකියාව කියන එකනේ. යම් කිසි තොරතුරක සත්‍යතාවයේ තහවුරු කර ගැනීමට හැකියාවක් තිබෙනවා නම් අපි කියන තොරතුර සත්‍යාපනය කළ හැකි ඒවා කියලා. සත්‍යාපනය කළ හැකි සත්‍යතාවයේ තහවුරු කර ගැනීම හැකියාව. සත්‍යතාවයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම හැකියාව. තමයි තහවුරු කර ගැනීම හැකියාව. සත්‍යාපනය කළ හැකි බව කියන එක තේරෙනවා. ඒ කියන්නේ තොරතුරු ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි සරල උදාහරණයක් ගමු. මූල්‍ය ප්‍රකාශනයේ තියෙනවා විකුණුම් ආදායම ලක්ෂ 5යි කියලා. මේක තහවුරු කරන්න පුළුවන් වෙනවා. ලක්ෂ 5කට විකුණුම් ආදායම ආකාරය අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඒ සඳහා විකුණුම් ඉන්වොයිස් ඒ ප්‍රමාණයට තියෙන්න ඕනේ. එහෙනම් අත්විකුණුම් මුදල් අදුපත් ඒ ප්‍රමාණයට තියෙන්න ඕනේ. ඒ ඕනෑම ගනුදෙනුවක සත්‍යතාවය තහවුරු කිරීමේ හැකියාවක් තියෙන්න බෑ. උතර ගිණුම් කරන තොරතුරු වල තිබිය යුතුයි පිළිගන්නා ගුණාත්මක ලක්ෂණයක් තමයි ඒ මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරු සත්‍යතාවයෙන් යුක්ත බව තහවුරු කර ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. ඒතර මෙතනදී මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන හැම කෙනෙකුටම මේ මූල තොරතුරු පරීක්ෂා කිරීමේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැහැ. ව්‍යාපාරික මූල තොරතුරු පරිශීලනය කරන පාර්ශවයන් ගණනාවක් ඉන්නවනේ. ඔය හැමෝටම ව්‍යාපාරයට ඇවිල්ලා තොරතුරු සත්‍යතාවය තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ බාහිර සියලුම මේ මූල ප්‍රකාශ පරිශීලනය කරන පාර්ශවයන් සියලු දෙනාම නියෝජනය කිරීම සඳහා තමයි විගණකවරු ඒ කාර්ය කරන්නේ. දැනුමා ස්වාධීන පාර්ශවයන් වශයෙන් විගණකවරු ඔය මූල ප්‍රකාශ විගණනය කරන්නේ අර මූල ප්‍රකාශ පරිශීලනය කරන අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ඒ අයව රැක ගැනීම වෙනුවෙන්. ඒ අයගේ නියෝජනයක් වශයෙන් තමයි විගණන කාර්ය මණ්ඩල විගණකවරු මේ මූල ප්‍රකාශ පරිශීලනය කරන්නේ.
ඒතර මේ විගණන කරන විගණකවරුන්ට හැකියාවක් තියෙන්න ඕනි ඒ තොරතුරු තුලින් ඒ තොරතුරු සත්‍යතාවය තහවුරු කර ගැනීම හැකියාව සොයා බලන්න. ඒ කොටින්ම කිව්වොත් අපි කලින් ඉගෙන ගත්තනේ මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු විශ්වාසනීය නියෝජනයකින් සිදුවිය යුතුයි කියලා. ඒ විශ්වාසනීය නියෝජනය සිදු වෙනවාද නැද්ද යන්න තහවුරු කර ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. මේ මූල්‍ය ප්‍රකාශ තුළින් ඉදිරිපත් කරන හැම ගනුදෙනුවකම සිද්ධියකම හැම ආර්ථික සංසිද්ධියකම සත්‍යතාවය තහවුරු කර ගැනීම හැකියාවක් තිබීතර විගණකවරුන්ට දැන් දැනුම හා ස්වාධීන පාර්ශවයන්ට පුළුවන් වෙන්න ඕනි ඒ හැම තොරතුරකම සත්‍යතාවය තහවුරු කරගන්න. ඒ තුලින් තමයි එයාට කියන්න පුළුවන් ඒක විගණකවරයාගේ මතය අනුව ඉදිරිපත් කරනවා මේ මුල් තොරතුර සත්‍යතාවයකින් යුක්තයි කියන එක. දැන් මේ මුල් තොරතුර අපිට පිළිගන්න අමාරු කියලා කියනවා. ඒ කියන්නේ මූල තොරතුරේ සත්‍යතාවය තහවුරු කර ගැනීම හැකියාව අර දැනුම හා ස්වාධීන නිරීක්ෂකවරුන්ට තිබිය යුතුයි. ඒක තමයි සත්‍යාපනය කළ හැකි බව කියලා කියන්නේ. දැන් ගනුදෙනුවක් සිදු වෙලා තියෙන ඉලක්කමක් තියෙනවා නම් ඉලක්කම ආව හැටි ප්‍රභවයක් නැහැ. ගනුදෙනුවේ පරීක්ෂා කරලා බලුවාම මේ ගනුදෙනුව සම්බන්ධ මූලාශ්‍ර නැහැ. මූලාශ්‍ර ලේඛන රහිතව ගනුදෙනු තිබුණොත් එහෙම ඒකේ සත්‍යතාවය තහවුරු කරගන්න බෑ. හැකියාව තිබෙන්න ඕනේ හැම තොරතුරක්ම. දැන් වැටුප් ගෙවුවරන් සේවකයන්ට ඒ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අදාළ මූලාශ්‍ර ලේඛන තියෙනුනේ මේ පරීක්ෂා කරලා බලන්න. ඒකයි කියන්නේ මේ බලන්න. මූල්‍ය ප්‍රකාශන තුළින් නිරූපණය වන තොරතුරු විශ්වාසනීය ලෙස නියෝජනය කර ඇද්ද යන්න සනාථ කිරීමට හැකියාව මේන් අදහස් කරයි. දැනුමක් සහිත හා ස්වාධීන නිරීක්ෂකයන් කියන විගණකවරු මූල තොරතුරු වලින් ඉදිරිපත් කර ඇති විස්තර කිරීම මගින් විශ්වාසනීය නියෝජකත්වයක් ඇති කරන බවට තහවුරු කර ගැනීමට ඇති හැකියාවයි. උතර එහෙම සත්‍යාපනය කළ හැකි බවින් යුක්ත වුණොත් තමයි ඒ තොරතුර විශ්වාසවන්ත තොරතුරක් වෙන්නේ. ඒ තොරතුර පිළිගැනීමක් සහිත තොරතුරක් වෙන්නේ. දැන් මේ අර ප්‍රධාන ලක්ෂණ අපි කතා කරලා අදාළ බව විශ්වාසනීය නියෝජකත්වයේ ඒ ලක්ෂණ තවත් වැඩි දියුණු කරන්න තිබිය යුතු ලක්ෂණ තමයි මේ. දැන් මූල තොරතුරු වලින් ඉහළ උසස් ගුණාත්මක භාවයක් ඇති කිරීම සඳහා තිබිය යුතු සැලකෙන තවත් ලක්ෂණ මේ. එකක් තමයි අපි කලින් සඳහන් කළේ සංසන්දනාත්මක ගුණය, අසිද්ධ හැකි බව කියන එක. දෙක තමයි මේ අපි දැන් හඳුනාගත්තේ සත්‍යාපනය කළ හැකි බව කියන එක. සරල අදහස තොරතුරක සත්‍යතාවය තහවුරු කර ගැනීම හැකියාව තිබිය යුතු කියන එක. නේද? ඊළඟ තුන්වෙනි ගුණාත්මක ලක්ෂණය තමයි මේ වැඩි දියුණු කිරීමේ හැකියාව සඳහා තිබිය යුතු තුන්වෙනි ගුණාත්මක ලක්ෂණය තමයි කාලීන බව කියන එක. කාලීන බව. ළමයි මේ කාලීන බව කියන එකෙන් අදහස් කරන්නේ මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු කලට වේලාවට ඉදිරිපත් කළ යුතුයි කියන එක. තොරතුරු කලට වේලාවට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ තොරතුරු වලින් වැඩක් නැහැ. ප්‍රයෝජනවත් අඩුයි. තොරතුරු ආර්ථික තීරණ ගැනීම සඳහා කලට වේලාවට ඉදිරිපත් කිරීමක් කළ යුතුයි. ජල් පැනපු තොරතුරු වලින් ප්‍රයෝජනයක් අඩුයි. දැන් අපි අද උදේ පාන්දර එළියට බැස්සම අද පුවත්පත් වල තියෙන මේ වර්තමාන තොරතුරු. අද වෙළඳපොලේ තියෙන ඊයේ පත්‍රය, අද උදේ පත්‍රය. අද වෙළඳපොලේ තිබුණු ගිය මාස පත්‍රයේ තොරතුරු දැන් ඉතල යල් පැනලා නේ. තොරතුරු ප්‍රයෝජනවත් අඩුයි නේ. යාවත් කාලෙන්නේ නැහැ. මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන අයට යාවත් කාලවල තොරතුරු දිය යුතුයි. කාලයට අදාළ තොරතුරු දිය යුතුයි. එහෙමනම් කලට වේලාවට තොරතුරු ඉදිරිපත් කිරීමක් කරන්න වග බලා ගන්න ඕනේ. ඒක තමයි මේ කාලින බව කියන එකේ අදහස් කරන්නේ. කලට වේලාවට තොරතුරු ඉදිරිපත් වීමක් කළ යුතුයි. දැන් 2021 මූල්‍ය ප්‍රකාශනය 2025 ඉදිරිපත් කළ වැඩක් නැහැ. 2024 ඉදිරිපත් කළ වැඩක් නැහැ. නමුත් 2021 අවුරුද්ද අවසන් වල ඊළඟ දවස් ඉදිරිපත් කරන්න බෑ. පොඩි සාධාරණ කාලයක් ගත වෙනවා මූල්‍ය ප්‍රකාශන හදන්න. හැකිතාක් ඉක්මනට ඒ තොරතුරු හදලා ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ. ඒක යාවත් කාලෙන් නැහැ නොවුනොත් එහෙම. ඒකෙන් අදහස් කරන්නේ ඒකයි. ඉතින් කාලානුරූපී බව තීරණ ගන්නන්ට ඔවුන්ගේ තීරණ වලට එළඹීමට හැකියවන ලෙස කලට වේලාවට තොරතුරු ලබා දිය යුතුයි. තොරතුරු ප්‍රමාද වී ඉදිරිපත් වන්නේ නම් ඒවායින් ප්‍රයෝජනයක් නොමැත. හරි. තොරතුරු යාවත් කාලින වෙන්නේ කලට වේලාවට ඉදිරිපත් කළොත් පමණයි. ඒක කලට වේලාවට තොරතුරු ඉදිරිපත් කිරීමට වග බලා ගන්න ඕනේ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරන පාර්ශවයන් විසින්. ඒ තමයි වැඩි දියුණු කිරීමේ ලක්ෂණයක් වශයෙන් හඳුනාගන්න එකයි කාලින බව කියන එක. ඒ වගේම වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ වලට වැටෙන තවත් ගුණාත්මක ලක්ෂණයක් තමයි තේරුම් ගත හැකි බව නැත්නම් අවබෝධ කරගත හැකි බව. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ළමයි දැන් මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන් ඉන්නවනේ. ආයෝජකයෝ,
සේවකයෝ කළමනාකාරීත්වය වගේම නාය සපයන ආයතන නහිමියෝ අපි කතා කරන්නේ නේද පාර්ශවය මේ හැම පාර්ශවයක්ම මේ ගිණුම්කරණයේ විෂය පරතරයට අධ්‍යයනය කරපයි නෙවෙයි එම ඇතැයි පිළිගන්න අමාරුයි සමහරක් අය විවිධ විෂයන් අධ්‍යයනය කරලා තියෙන පුළුවන් ගිණුම්කරණ හදාරපු අය ඇතන ඉන්න පුළුවන් හදාරපු නැති අය ඉන්න පුළුවන් වැඩි දිනෙක ඉන්නේ ගිණුම්කරණ හදාරපු නැති අය එතකොට ළමයි මේ ගිණුම්කරණයේ විසින් ඉදිරිපත් කරන මූල ප්‍රකාශනය මේ මූල තොරතුරු පරිශීලනය කරන සියලු දෙනාටම පැහැදිලිව අවබෝධ කරගත හැකි වන ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. ඒ කියන්නේ ගිණුම්කරණයේ විසින් ඉදිරිපත් කරන මූල ප්‍රකාශන ගිණුම්කරණයේ විෂය ගැන දැනුමක් තියෙනයට පමණක් තේරුම් යන ආකාරයට ඉදිරිපත් කළොත් ඒකෙන් ප්‍රයෝජන අඩුයි. ඒක ප්‍රයෝජන ගන්න සීමිත පිරිසක් විතරයිනේ. නමුත් ව්‍යාපාරයක් කරේ ඇල්මක් දක්වන පාර්ශවයන් ගණනාවක් ඉන්නවා. එතන ගිණුම්කරණයේ විෂයක් වශයෙන් හදාරපු අයත් ඉන්නව නැති අයත් ඉන්නවා. ඒත් ගිණුම්කරණයේ වග බලා ගන්නට ඕනේ. මූල ප්‍රකාශන ඉදිරිපත් කරන අය වග බලා ගන්නට ඕනේ. මේ ගිණුම්කරණය මගින් ලබා දෙන තොරතුරු මූල ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන තොරතුරු මේ හැම කෙනෙකුටම පහසුවෙන් අවබෝධ වන ආකාරයට ඉදිරිපත් කරන්න. ඒක එයාට අපබ්‍රංශයක් නොවිය යුතුයි. ඒ නිසා තමයි මූල ප්‍රකාශන ඉතාමත් සරලව ඉදිරිපත් කරන රේඛීය ආකාරයට. ආයතන මූල ප්‍රකාශන අපි රේඛීය ආකාරයට සරලව ප්‍රකාශනයක් විදිහට සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සටහන් මගින් ඒවයි අභ්‍යන්තරයේ තියෙන තොරතුරු විස්තරාත්මක සටහන් මගින් ඉදිරිපත් කරන්නේ මේ තේරුම් ගත හැකි බව කියන ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා කරන්න. ඒ කියන්නේ මූල ප්‍රකාශන පරිශීලනය කරන හැම දිනකටම මේවා තේරුම් ගන්න බැරි නම් ඒක ප්‍රයෝජනයක් නැහැ. හැමෝටම තේරුම් ගන්න පුළුවන් වන ආකාරයට ඉදිරිපත් කරන වග බලා ගත යුතුයි. ඒකයි මේ තේරුම් ගත හැකි බව කියන එකේ අර්ථය. ඒක දන්න අයට පමණක් තේරෙන විදිහට ඉදිරිපත් කරොත් ඒක ප්‍රයෝජන ගන්න ටික දෙනයිනේ. මේ හැම කෙනෙකුටම අපි තුන් වෛද්‍යවරයෙක් ඉන්න මූල සමාගම කොටස් මුලදී අරගෙන. එයා වෘත්තීය වෛද්‍යවරයෙක්. එයා ගිණුම්කරණය ඉගෙන ගන්නේ නැහැ. නමුත් එයාට මූල ප්‍රකාශනේ කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕනේ. අපි තුන් ව්‍යාපාරයේ ඉංජිනේරුවෙක් ඉන්නවා. නැත්නම් නීතිඥවරයෙක් ඉන්නවා ව්‍යාපාරයට සම්පත් යොදවපු. නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශවයක් අතර ඉන්නවා නීතිඥවරයෙක්. එයා ගිණුම්කරණ හදාරලා නැහැ. එයාට තේරෙන විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. අපි තුන් එතන උසස් අධ්‍යාපනයක් නොලැබූ පිරිසක් ඉන්නවා සමාගම කොටස් මුලදී අරගෙන. එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මූල ප්‍රකාශන මේ හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් වන ආකාරයට සරලව ඉදිරිපත් කිරීමක් කළ යුතු බව තමයි මේ තේරුම් ගත හැකි බව නැත්නම් අවබෝධ කරගත හැකි බව කියන එකෙන් අදහස් කරන්නේ තියෙන්නේ. මූල ප්‍රකාශන මගින් ලබා දෙන තොරතුරු ඒවා පරිශීලනය කරන පාර්ශවයන්ට පහසුවෙන්ම අවබෝධ කරගත හැකි වන ආකාරයට ඉදිරිපත් කිරීම සකස් කිරීම හා ඉදිරිපත් කිරීම කළ යුතුයි. අපි උදාහරණ වශයෙන් කුතුම රේඛීය ආකාරයට මූල ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ සංක්ෂිප්ත ආකාරයට මූල ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ මූල ප්‍රකාශවල අන්තර්ගත තොරතුරු වැඩි විස්තර සහිත සටහන් මගින් ඉදිරිපත් කරන්නේ මේ අවබෝධ කරගත හැකි බව කියන එකත් ඒ ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා කිරීම සඳහා. හොඳයි. අපි දැන් මේ කතා කළේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුව තුළ දෙවන මට්ටමේදී අපි අධ්‍යයනය කළ යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මූල තොරතුරු ගුණාත්මක ලක්ෂණ. අපි දැන් හඳුනාගත්ත ගුණාත්මක ලක්ෂණ මතකයි? මූලික ගුණාත්මක ලක්ෂණ අනික වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. දැන් මම ආයි නැවතත් එතනට ගියොත් ඔබට පැහැදිලි වෙනවා මේ කාරණය ආකාරය මේ බලන්න. ඉතින් මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අනුව ප්‍රයෝජනවත් මූල තොරතුරු වල තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ පහ සඳහන් ආකාරයට වර්ගීකරණය කළ හැකියි නේද? මූලික ගුණාත්මක ලක්ෂණ මං කිය අදාළ බව විශ්වාසනීය නියෝජනය ප්‍රධානම ඒවා. වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ තමයි සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව සහ තේරුම් ගත හැකි බව. පැහැදිලිනේ? උතර ඔබට මතක ඇති මේ අදාළ බව කියන ගුණාත්මක ලක්ෂණ ආරක්ෂා වීමට තිබිය යුතු අනුලක්ෂණ මොනවද? ප්‍රතිපෝෂණාගය, නැත්නම් තහවුරු කිරීමාගය, පුරවකතනාගය, නැත්නම් භාවිකරණාගය සහ ප්‍රමාණාත්මක බව. විශ්වාසනීය නියෝජනත්වය ඇති කිරීම සඳහා තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ අනුලක්ෂණ මොනවද? සම්පූර්ණ බව, මධ්‍යස්ථ භාවය, දෝෂ වලින් තොර වීම නේද? මතකයි? ඒ අනුලක්ෂණ මේවායි නේද? මේ සියල්ල මූලතරතුරු තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ. මූලතරතුරු ගුණාත්මක ලක්ෂණ කියන අනිත් පැත්තට කිව්වොත් අපි කියන්නේ මොකද්ද? ගිණුම් කරන සංකල්පනාත්මක රාමුවේ එහෙම නැත්නම් මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ තුල තිබෙන කාරණයක් නේ මෙතන. අපි මට්ටම් තුනකට බෙදලා එකක් අරමුණ කතා කළා.
දෙවෙනි මට්ටමේදී අපි කතා කරන එක දෙයක් තමයි මූලතර තුළ තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ ඊළඟ කාරණේ වශයෙන් සලකා බලන්න යන්නේ මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග පිළිබඳව. හොඳයි ළමයි අපි එහෙමනම් මේම ඒකකයේ තුලින් අපි කතා කරන ලද්දේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය තොරතුරු වල අඩංගු යුතුය සලකන ගුණාත්මක ලක්ෂණ. මූලික ගුණාත්මක ලක්ෂණ මෙන්ම වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. අපි ඊළඟ ඒකකයේ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙම සංකල්පනාත්මක රාමුවේම තව පරිච්ඡේදයක්. ඒ තමයි මූල ප්‍රකාශවල මූලිකාංග. මූල ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කිරීම, හඳුනා ගැනීම සහ මැනීම. නිර්වචනය, හඳුනා ගැනීම සහ මැනීම කියන පරිච්ඡේදය ඊළඟ ඒකකයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.